නිරීක්ෂණය හා අනුමිතින් අතර වෙනසක් ඇත. පැහැදිලි වෙනසක් ඇත. පරීක්ෂණ නලයක් තුල පස් සාම්පලයක් රත් කළ ශිෂ්‍යයෙක් එහි ජල බිඳු ඇති වූ බව කියයි. මෙය නිරීක්ෂණයට වඩා අනුමිතියකි. නිරීක්ෂණය ද්‍රව බිඳු දැකීමයි. එය ඉන්ද්‍රිය ගෝචර අපි පරීක්ෂණ නලයකට පස් ටිකක් දාලා අපි පරීක්ෂණ නලයකට පස් ටිකක් දාලා රත් කරපුවම ඒකේ ජල බිඳු ඇති බව කියනවා. මේක ජල බිඳු කියලා කියන්න නම් අපි නිරීක්ෂණයට එහා ගිය දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අනුමිතිය. ඒක නිරීක්ෂණයට වඩා අනුමිතිය ජල බිඳු දැක්කා කියන එක. ද්‍රව බිඳු තියනවා කියලා දැක්කොත් ඒක අපි නිරීක්ෂණයක්. තුල පස් සාම්පලයක් රත් කළ ශිෂ්‍යයෙක් එහි ජල බිඳු ඇති වූ බව කියයි. මෙය නිරීක්ෂණයට වඩා අනුමිතියකි. මෙහි නිරීක්ෂණය වන්නේ ද්‍රව බිඳු දැකීමයි. ඒ ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණයක් පමණි. සිද්ධාන්ත දැනුම ආදිය තුලින් වර්ණවත් වූ නිරීක්ෂණය අනුමිතියකි. සිද්ධාන්ත දැනුම භාවිතා කරලා නිරීක්ෂණයට සිද්ධාන්ත දැනුම භාවිතා කරලා වර්ණවත් විදිහට ඉදිරිපත් කෙරුවොත් ඒක අනුමිතියක්. පරීක්ෂණ නලයේ බිත්තියේ තියෙන ද්‍රවයක් කියන එක නැතුව ජල බිඳු කියලා සිද්ධාන්ත භාවිතා කරලා කියනවා නම් අන්න ඒක අනුමිතියක්. ශිෂ්‍යයා අනුමිතීන් ඇති කරගන්නේ මොනවා තුලින්ද? අනුමිතින් ඇති කරගන්නේ නිරීක්ෂණ තුලින්. පරීක්ෂණ තුලින් නේද? නෑ, නිරීක්ෂණ තුලින්. ශිෂ්‍යයා අනුමිතින් ඇති කරගන්නේ නිරීක්ෂණය තුලින්. එහෙයින් එම ක්ෂේත්‍රයේ පුහුණුවට නිරීක්ෂණ අවස්ථා ලබා දීම අත්‍යවශ්‍යය. සර් ඇහෙන්නේ නැතුව ගියා චුට්ටක් කියන්න පුළුවන්ද අපෝ? හරි. එහෙයින් අනුමිති ක්ෂේත්‍රයේ පුහුණුව සඳහා නිරීක්ෂණ අවස්ථා ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඔන්න ඔය ටික තමයි
ඉන්ෆියරින් යටතේ මන් ළඟ තියෙන්නේ. ජනක සර් ඔව් සර්. මේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් චුට්ටක් අර උඩින් තියෙන විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා ඔව් පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද? විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා කියන්නේ සර් අර විද්‍යාවේ කුසලතා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විද්‍යාවේ මූලික කුසලතා, අනිත් එක සාමෝදානික කුසලතා. ඒතර සාමාන්‍ය විද්‍යාවේ ක්‍රියාවලි කුසලතාවයක් කියන්නේ දැනුම සොයා යන මාර්ගය. මේක විද්‍යාත්මක ක්‍රමය. එතකොට විද්‍යාවේ ක්‍රියාවලිය ආසිත විද්‍යාත්මක ක්‍රමය ගැන අවබෝධයක් හා කුසලතාවයක් ඇති කර ගැනීම තමයි මේ ක්‍රියාවලි කුසලතාව වලින් සිද්ධ කරන්නේ. ඊට පස්සේ නිරීක්ෂණය, වර්ගීකරණය, සංනිවේදනය, අංක භාවිතය, මැනීම, කාලාවකාශ භාවිතය, අනුමිතීන් එළඹීම, පුරෝකථනය කියන ඒවා විද්‍යාවේ මූලික කුසලතාව විදිහටත් සාමෝදානික කුසලතාව විදිහට පද සංකල්පය, කල්පිත නිර්මාණය, විචල්්‍ය පාලනය, පරීක්ෂණ පැවැත්වීම සහ දත්ත අර්ථකථනය අපිට ගන්න පුළුවන්. එතකොට සාමෝදානික කුසලතා කියන්නේ විද්‍යාවේ මූලික කුසලතා ගැටලු විසඳීමට යොදා ගැනීම තමයි මේ සාමෝදානික කුසලතාවයක් කියලා කියන්නේ. හරි නේද සර්? එතකොට ඒ සියල්ලම තමයි මේ ක්‍රියාවලි කුසලතා කියලා කියන්නේ නේ. කුසලතා වලට සර් මේ දෙකම අයිති වෙනවා. හරි හරි. මූලික ටිකයි සාමෝදානික ටිකයි එකතුවක් තමයි ක්‍රියාවලිය. හරි හරි. thank you sir. ජනක සර් right. ඔව් අපි සර් ඔව්. සර් දැන් මොනවා හරි පරීක්ෂණයක් කරනකොට අපි හිතමුකෝ ඒ පරීක්ෂණයේදී උෂ්ණත්වයේ වෙනසක් ඇති වුණායි කියලා. ඔව්. එතකොට උෂ්ණත්වයේ වෙනසක් ඇති වෙන එක අපි දෙවෙනි වතාවට කියනවා එක්කෝ නෑ මේක තාපදායකයි කියලා එහෙම නැත්නම් තාප අවශෝෂකයි කියලා. ඔව්. එතකොට සර් පළවෙනි එකද මේ උෂ්ණත්වය වෙනස් වුණා කියන එකද සාමාන්‍ය අපි නිරීක්ෂණය කියලා කියන්නේ. අනුමිතිය කියලා කියන්නේ ඒක තාපදායකයි හෝ තාප අවශෝෂකයි කියන එකද? ඔව්. නිරීක්ෂණය කියන්නේ අපිට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ක්ෂණිකව දකින්න දෙයක්. ඒවට අපි අනුමිතියින් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ අපිට තේරෙනවා උෂ්ණත්වය වෙනස් වෙනවා කියන්නේ රත් වෙනවා. හරි සීතල වෙනවා. හරි ඒක තමයි නිරීක්ෂණය. ඒ කියන්නේ සර් නිරීක්ෂණය කියන එක ඒ කියන්නේ සර් නිරීක්ෂණය කියලා කියන්නේ නිරීක්ෂණය කියන්නේ සාමාන්‍ය කෙනෙක් දකින දේද? ඔව්. අපි විද්‍යාත්මක පදනමකින් ඒක බලනවා නම් තමයි ඒක අනුමිතියක් කියලා කියන්නේ නේද? සිද්ධාන්ත දැනුම යොදාගෙන ටිකක් ඒක අපි වර්ණවත්ව ඒක දිහා බලනවා නම් අන්න ඒක අනුමිතියක්. මේක රත් වෙනවා කියන්නේ පරිසරයේ ටික මෙහාට ඒක තාපදායකද නේ තාප අවශෝෂකනේ එහෙනම් මගේ අතේ රස්නෙත් මේකට ගන්නවා කියන්නේ මට මේක දැනෙනවා කියන්නේ සීතලට මේක තාප අවශෝෂක. මේක තාපදායක කියන්නේ මේක මේ එළියට තමයි මේ ශක්තිය මේ රස්නේ එළියට එන්නේ. ඒකට මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා එහෙම අපිට හිතා ගන්න පුළුවන්. දැනුමත් ඒකට සම්බන්ධ කරගන්න ඕන. හරි සර්. හරි සර්. thank you. අර සර් කිය උදාහරණේ අර ෆස් සාම්පල් එකේ එතකොට මේ ඒකත් පොඩ්ඩක් කියන්නකෝ සර් අනුමිතිය ගත්තදී. සාම්පලයක් රත් කරනවා. ටීචර් කියනවා ළමයෙකුට කැකරුන් නලයක් දීලා පස් ටිකක් දාලා රත් කරපන් කියලා. රත් කරලා දරුවන්ට කියනවා මේ ඔයා නිරීක්ෂණ යන්න කියලා. ඒක දරුවෙක් ලියනවා බිත්තිය ද්‍රව බිඳු දැකිය හැකියි. පස් සාම්පලේ රත් කරනකොට ඒකේ ද්‍රව බිඳු වෙන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා දැනුමත් යොදාගෙන ටීචර් පස්සේ තියනවා වතුර පස් සාම්පලේ රත් කරනකොට බීකරේ වටේ බැඳුනේ ද්‍රවය ජල බිඳු කියලා. අන්න එයා අනුමිතියකට එළඹුණා. ඒක තමයි අනුමිතිය කියන්නේ. අපේ දැනුමත් යොදාගෙන ඒක තව දුරටත් වර්ණවත් විදිහට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම අනුමිතියක්. හරි සර් thank you.
කොහොමද සර් ගිහින් ලිව්වා නම් එහෙම තනියපයිනේ දැන් අර B.Ed එකේ papers වගේ දැක්කනේ නේද? මේකට කොහොමද හිතන්නේ කොයි වගේයි කියලා සර්? හිතා ගන්න බෑනේ මේක. හිතා ගන්න බෑ මේක මේ අපි ගණන් නොගත්තත් මේක කොල්ලමන්නේ දැන් මට ටුට්ටක් ඉතින් ඊළඟ ප්‍රශ්නේ අර දෙවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. මේ විද්‍යාව ඉගෙනීමේදී විද්‍යාත්මක ක්‍රමය අනුපිළිවෙලින් යොදාගත හැකි ආකාරයේ සුදුසු පාඩමක් ඇසුරින් පෙන්වා දෙන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න හිතන්න පුළුවන් නේ හේයි වගේ. තියරිය. විද්‍යාත්මක ක්‍රමයේ පියවර කල්පිතය හඳුනා ගැනීම ඒකනේ පියවර නේද? පියවර සර් ඒක හරි. ඒක නම් දීලා තියෙන එක ලියන්නනේ. තුන්වෙනි කොටස නේද? දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි කොටස. කල්පිතය අර්ථ දක්වන්න ඕන, විචල්්‍ය පාලනය කරන්න ඕන, කල්පිත ගොඩනගන්න ඕන, පරීක්ෂණ පවත්වන්න ඕන, දත්ත විවරණය හා නිගමන වලට එළඹෙන්න ඕන. ඒ ටික තමයි විද්‍යාත්මක ක්‍රමයේ අනුපිළිවෙල මං හිතන්නේ. අලම් කියනවද නැද්ද? ඒකත් හොයන්න ඉතින්. බැරි වුණොත් රිපීට් ලියමුවනේ බයෙන් එපා. ගණන් ගන්න එපා. විද්‍යාත්මක ක්‍රමයේ පියවර 5ක් තියෙනවද කොහෙද? අපි බලමු ටීචර් මට විනාඩියක් දෙන්න. පියවර 5ක් තියෙනවා. කියන්නේ ගැටලුව හඳුනා ගැනීම, ඒ විග්‍රහ කර ගැනීම, විසඳුම් මාර්ග සෙවීම, යෝජනා ඇගීම, ක්‍රියාත්මක කර බැලීම. අනේ නෑ ඒ ටික නෙමෙයි. විද්‍යාත්මක ක්‍රමයේ පියවර වෙන්නේ නිරීක්ෂණය, ගැටලුව හඳුනා ගැනීම, කල්පිත කොට නැගීම, කල්පිත පරීක්ෂා කිරීම, නිගමනවලට එළඹීම නේද? ඒ පහ නේද ප්‍රධාන පියවර 5 වෙන්නේ? ඒක තමයි සංශය. සුරංග සර් විද්‍යාත්මක ක්‍රමයේ අනිත් ප්‍රශ්නෙත් අපි කරමුද? ප්‍රධාන පියවර අනුපිළිවෙලින් සඳහන් කරන්න ලියමු එහෙනම්. හම්බ වුණා. සර් ඒකත් නෝට් එකේ නැද්ද? බලමු. බය වෙන්න එපා ටීචර්. විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රධාන පියවර එක තමයි ස්වභාව ධර්මයේ පිළිබඳ ගැටලුවක් හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම. සර් ගැටලුව හඳුනා ගැනීමද නිරීක්ෂණයද සර්? ගැටලුව හඳුනා ගන්න ඕන සර්. ඊට පස්සේ සාක්ෂි එක් රැස් කරන්න ඕන. දත්ත එක් රැස් කරන්න ඕන. ඊළඟට සර් කල්පිත කොට නගන්න ඕන. එහෙම නැත්නම් පරීක්ෂණයක් ගොඩ නගන්න ඕන. ඊළඟට කල්පිත පරීක්ෂා කරන්න ඕන.
ඊළඟට මොකද්ද කරන්න ඕන? කල්පිතවම බැලුවා. ඉස්සලාම ප්‍රශ්නයක් හොයාගත්තා. ඒකට කරුණු එකතු කරගත්තා. ඊට පස්සේ පරීක්ෂණයක් ඇටවුමක් සකස් කරුවා. ඊට පස්සේ ඒක පරීක්ෂා කරා. ඊට පස්සේ නිගමන විශ්ලේෂණය. ඊළඟට මොකක්ද? නෑ. කල්පිතේ පිළිගන්න ඕන. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඕන. කල්පිත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපය. ඕක තමයි විද්‍යාත්මක ක්‍රමයේ අනුපියවර. ජානක සර් ඔව් සර්. අනේ පොඩ්ඩක් ආය ඔව් එක අපේ සැරයක් කියාගෙන යන්න ඒ ටික. විද්‍යාත්මක ක්‍රමයේ අනුපියවරවල් 5ක් තියෙනවා. එක හරි. තමයි ගැටලුව හඳුනාගන්නේ. ඊට පස්සේ සාක්ෂි එකතු කරනවා. එහෙම නැත්නම් දත්ත එකතු කරනවා. ඊළඟට පරීක්ෂණ ඇටවුමක් ගොඩනගනවා. කල්පිතයක් ගොඩනගනවා. කල්පිතේ පරීක්ෂා කරනවා. පිළිගන්නවා හෝ නොපිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට විද්‍යාත්මක ක්‍රමයේ අනුපිළිවෙලින් සඳහන් එම පියවර කෙටියෙන් පහදා දෙන්න. ඒක පහදන්නේ කොහොමද? මේකෙදි මොකද්ද සර් මේ කියන්නේ? කෙටියෙන් පහදා දෙන්න කියන්නේ? එක් එක් පියවරේදී මොනවද කෙරෙන්නේ කියන එක නේද මෙතන අහනවා ඇත්තේ. අපිට සර් නෝට් එකේ එහෙම පැහැදිලි කිරීමක් නැහැ නේ සර්. එසේ නොමැත. ජනක සර් මේ විද්‍යාත්මක ක්‍රමයේ පොතක තියෙනවා ඉස්සෙල්ලා ගැටලුව හඳුනා ගන්නවා. හරි. ගැටලුව විග්‍රහ කර ගැනීම. හරි. දත් එකතු කරලා විග්‍රහ කර ගන්නවා. විසඳුම් මාර්ග සෙවීම. කියන්නේ පරීක්ෂණයට උම හදන. හොයාගත්තා කියන්නද සර්? විවිධ විසඳුම් යෝජනා කිරීම. ඔය කියන්නේ මිස් ඇගීම ක්‍රියාත්මක කර බැලීම. කියන්නකොට ටික. ඔය දැන් ඔය පළවෙනියට මේක මම මේ ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් විද්‍යාත්මක ක්‍රමයේ පියවර ඒවා මොනවාද අර්ථ දැක්වීම සහ ඒවා කරන්නේ කෙසේද කියලා තමයි ඕන් තියෙන්නේ. උඩ ටික අත්හැරියා මම කියන්නම් මේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර වශයෙන් ඒගොල්ලෝ දීලා තියෙනවා ප්‍රශ්නය ඒ කියන්නේ අපි ලිව්ව මේ ගැටලුව නිරීක්ෂණ අපි ලිව්ව දත්ත එක්ස්ප්‍රෙස් කිරීම උපකල්පිත ප්‍රකාශය කියලා එයාලා කියනවා අපි ලිව්වා කල්පිත ගොඩනැගීම කියලා අත්හදා බැලීම අපි ලිව්වා කල්පිත පරීක්ෂා කිරීම විශ්ලේෂණය සහ නිගමනය අවසානයේ සර් කිව්වේ අර කල්පිත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒක තමයි විශ්ලේෂණය සහ නිගමනය කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පියවර පහ වෙන්නේ ප්‍රශ්නය. ඒක කියන්න පුළුවන් විසඳුම් යෝජනාව හා ඇගීම කියලා කියන්න පුළුවන්. ඔව්. ප්‍රශ්නය, නිරීක්ෂණය, උපකල්පිත ප්‍රකාශනය, අත්හදා බැලීම, විශ්ලේෂණය සහ නිගමනය. එතන පොඩ්ඩක් තියෙනවා මම කියන්න. මාතෘකාවක් ඇගීම, විසඳුමක් යෝජනා කිරීම, අත්හදා බැලීම සහ නිගමනය උකහා ගැනීම සඳහා ඒවා සියල්ලම භාවිතා කරන ලදී. එබැවින් දැන් අපි ඒ සෑම එකක්ම නිවැරදි භාවිතය සඳහා විස්තරාත්මකව සලකා බලමු.
ඒකේ පළවෙනි එක තියෙනවා නිවැරදි ප්‍රශ්නය අසන්න. විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරමින් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන මාතෘකාව පිළිබඳව ප්‍රශ්නයක් ඇසීම අවශ්‍ය වේ. වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට අපි උදාහරණ කිහිපයක් භාවිතා කරමු. උදාහරණය විශාලතම ජල ධාරිතාව ඇති වීදුරුව කුමක්ද? දැව ජලය මත පාවෙන්නේ ඇයි? ඒක තමයි ගැටලුව කියන එකට දීලා තියෙන අර්ථකථනය. විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරමින් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන මාතෘකාව පිළිබඳව ප්‍රශ්නයක් ඇසීම අවශ්‍ය වේ. වඩාත් පහසුවෙන් ඒක තමයි ඔය කියන්නේ. මම කියන්න දේ ටික වැදගත් වෙයිද පල්ලෙහාට ඉතුරු ටික ටිකක් ලොකු නෝට් එකක් තියෙනවා. මට කියන්න නම් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පියවරත් මම චුට්ටක් කියන්නද? කියන්නකොට නිරීක්ෂණය සහ විමර්ශනය කියන්නේ අර දත් එක් රැස් කිරීම. එය නැවැත්වීම අවශ්‍ය වේ. නිරීක්ෂණය කරන්න සහ මතු කර ඇති ප්‍රශ්නයට ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකි තරම් දත්ත රැස් කිරීමට ඉඩ දෙන පරීක්ෂණ. මේවා ගුණාත්මක හෝ නිරීක්ෂණ සහ විමර්ශන විය යුතුය. එබැවින් පහත අපි නිරීක්ෂණ ක්‍රම කිහිපයක් පිළිබඳව පැහැදිලි කරන්නෙමු. විද්‍යාත්මක නිරීක්ෂණ විවිධ ආකාරවලින් එකතු කරන ලද දත්තවල උපකාරයෙන් ඒට හේතුව හෝ වෙනත් ප්‍රශ්නයක් පැහැදිලි කිරීමට හැකි වේ. මෙය ක්‍රම තුනකට බෙදිය හැකිය. අස්ථීර, අර්ධ ක්‍රමානුකූල හා ක්‍රමානුකූල නිරීක්ෂණ. කෙසේ වෙතත් පියවරවලදී ක්‍රමානුකූලව සාමාන්‍යයෙන් භාවිතා වේ. වැදගත් වෙයිද සර් ඒ ටික මම නම් තේරෙන්නේ නෑ ටීචර් දැන් මේ ටික ටීචර් කියපු ටික ආයේ මුලින් කියන්නකො මොනවද මේ මෙයාලගේ පියවර ඔය තිබුණේ net එකේ ප්‍රශ්න පළවෙනි එක ප්‍රශ්න සර්. හරි ඊට පස්සේ දෙවෙනි එක හරි. නිරීක්ෂණ. උපකල්පිත ප්‍රකාශය. අත්හදා බැලීම. ඒ කියන්නේ කල්පිත පරීක්ෂාව කිව්වේ අපි. ඔව් ඊට පස්සේ විශ්ලේෂණය සහ නිගමනය. ඒක දෙකම එකට අරන් තියෙන්නේ විශ්ලේෂණය සහ නිගමනය කියලා. හරි දැන් අපිට මේකට වැඩි පැහැදිලි එකක් හම්බුනොත් බලන්න. අත්හදා බැලීම කියන්නේ පරීක්ෂණ. අර පාලිත විදිහට පාලිත පරීක්ෂණ අන්තර්ගතව මේ කල්පිතය පරීක්ෂා කිරීමනේ. පරීක්ෂා කිරීම. අත්හදා බැලීම ඒකදී ඕනනම් ඕනනම් බාහිර විචල්්‍ය පාලනය කරනවා ඒක විදිහට කරයි. පරීක්ෂණය සිදු කරන පුද්ගලයා බලපෑම් ගැනීම සඳහා යැපෙන විචල්යන්හි සිදුවිය හැකි විවිධ බලපෑම් නිරීක්ෂණය කිරීම සඳහා හේතුකාරක විචල්යන් හැසිරිය යුතු බව. ඔව්. අත්හදා බැලීමේ අරමුණ වන්නේ අවශ්‍ය කොන්දේසි සහ අධ්‍යයන වස්තුන්ගෙන් සමන්විත වන අංග සපුරාලිය යුතු තත්ත්වයන් නැවත ප්‍රතිනිර්මාණය කිරීම. ඔව්. අත්හදා බැලීම් වලට උපකල්පනය පරීක්ෂා කළ නොහැකි නම් ඒ තවදුරටත් තිරසාර නොවනු නැතහොත් අවම වශයෙන් ප්‍රශ්න කරනු ලැබේ. දන්නේ සර්. කල්පිත නිර්මාණය කියන්නේ විද්‍යාත්මක ක්‍රමයේ අර වැදගත්ම පියවරණ එක. ඒකෙදී මේ කල්පිත ගොඩනැගීම ඒවා සත්‍ය බව විමසීම තමයි මේකෙදි කරන්නේ. ගැටලුව හඳුනා ගැනීම සඳහා අදාළ අංශ පිළිබඳව විවිධ නිරීක්ෂණ හෝ අධ්‍යයනයන් හෝ පැවැත්වීම කල්පිත නිර්මාණයේදී සිදු කෙරේ. මේකින් මේ ගැටලුව පිළිබඳව ප්‍රශ්න මතු කරනු ලැබේ. ගැටලුවේ මූලයන් පිළිබඳව පැතිරීම පිළිබඳව ඵලයන් පිළිබඳව ලබන දැනුම ඇසුරෙන් ඒ කුඩා කොටස් වලට බෙදාගෙන හැකිතරම් ප්‍රශ්න නැගීම අවශ්‍ය වේ.
නිරීක්ෂණය හා ගැළපීම තුළින් හේතුඵල වශයෙන් අනුමාන ප්‍රකාශන ගොඩනැගීම මේකෙදි කරනවා. මේ කල්පිත සැකසීම ගොඩනැගීම උද්ගාමී චින්තනයක් නම් ඒක සාමාන්‍යකරණයකට එළඹෙනවා. කල්පිත ගොඩනැගීමේදී අනුමානයක් පමණක් එක් ප්‍රකාශනයකට ඇතුළත් වන විදිහට ස්වායත්තව කටයුතු කරන්න ඕන. අනුමානයේ කිසි විටකත් අහඹු අනුමාන නොවෙන්න ඕන. හැම අනුමානයකම ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕන. මේ ක්‍රියාවලිය තුළින් පළවෙන ප්‍රත්‍යාවර්ති මේ ක්‍රියාව තුළින් පළවන්නේ ප්‍රත්‍යාවර්ති චින්තනයක් කියලා තියෙනවා. කල්පිත පිහිටවා ගත්තන් පස්සේ සත්‍යකරණය සඳහා යොමු කිරීම පරීක්ෂණ පැවැත්වීම. කාල් ප්‍රොප කියනවනේ අර සත්‍යාකරණය සඳහා වැඩි ඉඩක් ඇති උපන්යාස දැඩි ලෙස පරීක්ෂණ වලට භාජනය වූ විට උපන්යාස වැඩියෙන් තහවුරු වේ කියන එක. එතකොට මේ සිද්ධියක ආසිත විචල්්‍ය කොට්ටාස දෙකක් තියෙනවා. කල්පිතයකින් ස්වායත්ත විචල්යක් හා පරායත්ත විචල්යක් අතර සම්බන්ධතාවය ප්‍රකාශ වෙනවා. කල්පිතයේ සඳහන් ස්වායත්ත විචල්්‍ය හැර සෙසු ස්වායත්ත විචල්්‍ය බාහිර විචල්්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේකෙදි කරන්න ඕන අර මල බැඳීමට ජලය අවශ්‍යයි කියන කල්පිතය ගත්තොත් ජලයේ ස්වායත්ත විචල්්‍යයක් මල බැඳීම නිසා සිදුවන දුම්රු පාට කුඩු ඇතිවීම, ඔපය නැතිවීම, දිරීම ආදිය පරායත්ත විචල්්‍ය. මල බැඳීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වීම කියන එක උෂ්ණත්වයේ බලපෑම ආදිය බාහිර විචල්්‍ය වේ. පරීක්ෂණයේදී ජලය ඉවත් කළ අවස්ථාව හා ජලය සහිත අවස්ථාව නිරීක්ෂණයට යොදා ගන්නු ලැබේ. සාධකයේ ඉවහල් කළ පරීක්ෂණ පාලක පරීක්ෂණයයි සෙසු විචල්්‍ය තුලනය කරනු ලැබේ. උදාහරණ ලෙස උෂ්ණත්වය සමව පවත්වා ගැනීම, ඔක්සිජන් ලැබෙන ආකාරයේ අවස්ථා දෙකටම සමව තියා ගැනීම, සමාන වර්ගයේ යකඩ භාවිතා කිරීම ආදී. පරීක්ෂණ කිහිප විටක් කළ යුතුය. විද්‍යාත්මක පරීක්ෂණවලදී දත්ත ඉදිරිපත් කිරීම සඳහා විග්‍රහ කිරීම සඳහා සුදුසු සංඛ්‍යාන ක්‍රම හෝ ගණිත ක්‍රම යොදාගත යුතුය. ඊට පස්සේ සත්‍යක්ෂණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ උපන්යාස කල්පිත විමසීම සඳහා කරන ලද පරීක්ෂණයකින් සනාථ වන කල්පිතයක් එපමණකින් සිද්ධාන්තයක් හෝ නියාමයක් ලෙස පිළිගැනීමට ලක් නොවේ. ඒ සඳහා සත්‍ය බව ප්‍රදර්ශනය වීමට නම් කාලයක් ගත වේ. මේ අවධිය සත්‍යක්ෂණ අවධියයි. මේ කාලය තුලදී සනාථ වූ නිගමන කොතරම් දුරට වළංගුද යන්න විමසා බැලීම සිදු කරයි. නිගමන ඇසුරෙන් කළ හැකි පෙරයින් එහෙම නැත්නම් පුරෝකතනයන් සත්‍ය වීම, නිගමනයේ ඇසුරෙන් කළ හැකි පහදාදීම් පිළිගත හැකි වීම නිගමනයේ වළංගුතාවය වැඩි වීමට හේතු වේ. මෙසේ වැඩිපුර පරීක්ෂාවට ලක් වී කාලයක් ගත වීමෙන් අනතුරුව සත්‍ය නොවන නිගමන නියම හා සිද්ධාන්ත බවට පත් වේ. අසත්‍ය නොවන නිගමන. ඉතින් මේක එහෙම කියලා නෑ. අපි මේකේ දැන් හොයන්න ඕන මේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර මේ විස්තර කරලා තියෙන එක. මොකද්ද මේ ගැටලුවක් හඳුනා ගන්නවා කියන එක. අපේ ටීචර්ලා නැද්ද? සුරංග සර් ඉන්නවා සර්. මොනවද වෙන්න යන්නේ කියලා බලන්න නෙමෙයි. ඔන්න විද්‍යාත්මක ක්‍රමය. ඉන්නවා සර් ඉන්නවා. ඉස්සෙල්ලා බලමුකෝ ගැටලුව කියන එක. අපි ගැටලුව කියන එක බලමු. සර් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් ওই ඉස්සෙල්ලත් ඕවම නෙමෙයි හැඳින්නේ පද සංකල්ප හැඳින්නේ ගැටලුව හැඳින්නුවා, උපකල්පනය ලිව්වා, කල්පිතය ලිව්වා. ඉස්සෙල් ප්‍රශ්නේ සංකල්ප විදියට ඒවා හැඳින්නුවා. අපි ඒව නිකන් මේ දැන් මේක ගලා යන විදියට ලියන්නද තියෙන්නේ? ගැටලුව කියන්නේ මොකක්ද කියන එක අහන්නේ.
ඉතින් විද්‍යාත්මක ක්‍රමයේ පියවරයත් පළවෙනි එක ගැටලුව හඳුනා ගැනීම. හරි. ප්‍රධාන පියවර අනුපිළිවෙලින් සඳහන් කරා අපි. එම පියවර කෙටියෙන් පහදා දෙන්න. ගැටලුව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ විද්‍යාවේ පසුබිම ස්වභාවික ලෝකයයි ඒක තුල දිවි ගෙවන මිනිසට පරිසරයේ අභියෝගයක් වෙනවා. පරිසරය එයාගේ අවශ්‍යතා ඉටු කරගන්න යනකොට මතුවෙන අභියෝග ගැටලු ලෙස හැඳින්වේ. එච්චරයි. එහෙම නැත්නම් අර්ථ මේ විසඳුමක් සඳහා යෝජිත ප්‍රශ්නයක් ගැටලුවක් විදිහට අර්ථකථනය කරනවා. ඒකනේ කරන්න වෙන්නේ මෙතන. ඊට පස්සේ අපි නිරීක්ෂණය එහෙම නැත්නම් දත් එක් රැස් කිරීම ඔබ්සර්වේෂන් නිරීක්ෂණය කියන්නේ මොකක්ද? සංවේදන ඉන්ද්‍රියයන් මගින් සවිඥානිකව තොරතුරු ලබා ගැනීම නිරීක්ෂණයයි. ඒක ලියාගමුද කෙටිය? ඔන්න මම අර කිව්ව නෝට් එකේ ෆොටෝස් චුට්ටක් දැම්මා මේ ගෲප් එකට. බලන්න බලන්න. Michika Miss ඉන්නවද? Michika Miss. අපි ලස්සනට විද්‍යාව උගන්වගෙන ගියා මේක ඔළුවට දාලා දැන් කාර්පටයිස් කරලා තියෙන්නේ අපි. මට නම් හිතා ගන්නත් බැහැ. පැටලුණා තේරෙනවා.
ජනක සර් ඔව් සර්. කියන්න සර්. කියන්න මොකොත් නෑ සර්. ඒකනේ සර්. මම මේ කල්පනා කරන්නේ සර් ඇත්තටම ඕපන් බුක් තිබුණ එක හොඳට ගියා සර්. හරි. අපිට වෙච්ච දෙයක් සර්. පාඩුවේ ඉගෙන ගන්න නැතුවනේ. හරි. අපි ගලමු. අපේ පළවෙනි එක තමයි මේ ගැටලුව හඳුනා ගැනීම. ඒක විස්තර කරන්න කියනවනේ. එතකොට අපි මොකද්ද මේක කියලා බලමු. මේ මොකද්ද ෂෙයා වෙන්නේ. හරි. ගැටලුව හඳුනා ගැනීම. අපි ඒ යටතේ ලියමු. ගැටලුව හඳුනා ගැනීම කියන්නේ විද්‍යාවේ පසුබිම ස්වභාවික ලෝකයයි එය තුල ජීවත් වන මිනිසා පරිසරයේ අභියෝගයක් වේ. සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමේදී මතුවන අභියෝග ගැටලු වේ. නැතිනම් නොයසේනම් විසඳුමක් සඳහා යෝජිත ප්‍රශ්නයක් ගැටලුවක් ලෙස හැඳින්වේ. ඔන්න අපි ගැටලුව හැඳින්වුවා. ඊට පස්සේ අපිට හඳුන්වන්න ඕන දත් එක් රැස් කිරීම. නිරීක්ෂණය කියන්නේ දත් එක් රැස් කිරීම ඒකෙදි සංවේදන ඉන්ද්‍රියන් මගින් සවිඥානිකව තොරතුරු ළඟා කර ගැනීම ලබා ගැනීම නිරීක්ෂණයයි. නොයසේ නම් ගැටලුවට අදාළ තොරතුරු එක්රැස් කිරීම
නිරීක්ෂණය මගින් සිදු කරේ. ඊළඟට එන්නේ කල්පිත ගොඩනැගීම. කල්පිත නිර්මාණ. කල්පිත ගොඩනැගීම කියන්නේ ගැටලුව හඳුනා ගැනීම සඳහා අදාළ අංශ පිළිබඳව විවිධ නිරීක්ෂණ හෝ අධ්‍යයනයන් පැවැත්වීමයි. එමගින් ගැටලුව පිළිබඳව විවිධ ප්‍රශ්න මතු කරයි. මතු කෙරේ. ගැටලුවේ මූලයන් පැතිරීම හා ඵලයන් පිළිබඳව ලබන දැනුම ඇසුරෙන් එය කුඩා කොටස් වලට බෙදෙන ලෙස හැකිතරම් ප්‍රශ්න නැගිය යුතුය. නිරීක්ෂණ හා ගැළපීම තුළින් හේතුඵල වශයෙන් අනුමාන ප්‍රකාශන ගොඩනැගීම සිදු කෙරේ. මෙය කල්පිත සැකසීමයි. සර් එහිදී මොකක්ද ඒ වාක්‍ය කියන්නේ අන්තිම වාක්‍ය? එය කල්පිත සැකසීමයි. කල්පිත ගොඩනැගීමේදී එහිදී උද්ගාමී චින්තනය එනම් සාමාන්‍යකරණයට එළඹීම සිදුවේ.
පස්සේ කල්පිත ගොඩනැගීමේදී එක් අනුමානයක් පමණක් එක් ප්‍රකාශයකට ඇතුළත් කළ යුතුයි. ඇතුළත් වනසේ ස්වායත්තව කටයුතු කළ යුතුයි. ඒවා අහම්බු අනුමාන නොවිය යුතුයි. හැම අනුමානයකටම ප්‍රමාණවත් සාක්ෂි නිගමන සාක්ෂි තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රත්‍යාවර්තී චින්තනය ඇතිවේ. කල්පිත ගොඩනැගීම. ඊළඟ එක මොකක්ද? ගැටලුව හඳුනාගත්තා, දත් එක් රැස් කරා, කල්පිත ගොඩනැගුවා, කල්පිත පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් අත්හදා බැලීම. ඒ අටතේ කල්පිත පිහිටුවා ගැනීමෙන් පසු එය අසත්‍යකරණය සඳහා යොමු පරීක්ෂණයක් පැවැත්වීම මෙහිදී සිදුවේ. අසත්‍යකරණය පිළිබඳ එහෙම නැත්නම් අසත්‍යකරණය සඳහා වැඩි ඉඩක් ඇති උපන්‍යාස කල්පිත දැඩි ලෙස පරීක්ෂණයට භාජනය වූ විට උපන්‍යාස එහෙම නැත්නම් කල්පිත වැඩියෙන් තහවුරු වේ. කිසියම් සංසිද්ධියක ඒ ආශ්‍රිත විචල්‍ය කොට්ටාස දෙකකින්
ආශ්‍රිත විචල්‍ය කොට්ටාස දෙකකින් හඳුනාගත හැකිය. කල්පිතයකින් ස්වයාත්ත විචල්යක් හා පරායත්ත විචල්යක් අතර සම්බන්ධතාවය ප්‍රකාශ වේ. කල්පිතයේ සඳහන් ස්වයාත්ත විචල්‍ය හැර සෙසු ස්වායත්ත විචල්‍යයන් බාහිර විචල්‍යයන් ලෙස හැඳින්වේ. සාධකය ඉවත් කළ පරීක්ෂණය සර් ඒක ආපහු කියන්නකෝ. සාධකය ඉවත් කළ පරීක්ෂණය පාලක පරීක්ෂණය. සෙසු විචල්‍ය තුලනය කරනු ලැබේ. පරීක්ෂණය කීප විටක් කළ යුතුය. විද්‍යාත්මක පරීක්ෂණයේ දත්ත ඉදිරිපත් කිරීම හා විග්‍රහ කිරීමට සුදුසු සංඛ්‍යාන හෝ ගණිත ක්‍රම යොදාගත යුතුය. ඔන්න දත්ත පරීක්ෂාත් කරා. ඊළඟට එනවා විශ්ලේෂණය, නිගමනය, එහෙම නැත්නම් කල්පිත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. රැස් කරගත් අමුත් දත්ත විශ්ලේෂිත දත්ත බවට පත් කර ඒවා වගු ප්‍රස්ථාර ඇසුරින් ඉදිරිපත් කර
විවරණය කළ යුතුය. එසේ විවරණය කිරීමෙන් අනතුරුව කල්පිතය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නැවත නැවත පරීක්ෂාවට භාජනය කිරීම තුළින් සිදු කළ හැකිය. ඕනනම් එතන ලියා ගන්න කල්පිත විමසීම සඳහා කරන ලද පරීක්ෂණයකින් සනාථ වන කල්පිතයක් පමණකින්ම සිද්ධාන්තයක් හෝ නියමයක් කල්පිත විමසීමට කරන ලද පරීක්ෂණයකින් සනාථ වන කල්පිතයක් එපමණකින්ම සිද්ධාන්තයක් හෝ නියමයක් ලෙස පිළි නොගත යුතුය. ඒකයි අපි නැවත නැවත පරීක්ෂා කරන්න කිව්වේ. ඕක තමයි කල්පිත විද්‍යාත්මක ක්‍රමය හැදීම. ඊළඟට කියනවා ඊටත් වැඩි එකක් විද්‍යාව ඉගැන්වීමේදී විද්‍යාත්මක ක්‍රමය අනුපිළිවෙල යොදාගත හැකි ආකාරය සුදුසු පාඩමක් ඇතුළෙන් පෙන්වා දෙන්න. දුවන්න හිතෙනවා.
අම්මෝ නෑ පුතේ නෑ මේ අපි ගත්තොත් එහෙම මේකට අපි උදාහරණයක් අරගෙන ගන්න වෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකයේ බලපෑම පරීක්ෂා කරන බව පෙන්වීම සඳහා පාඩමක්. එතකොට මේකෙදි අපි ඉස්සල්ලාම තෝරගන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය බලපානවද කියලා පරීක්ෂා කරනකොට ස්වයත්ත සිද්ධියයි පරායත්ත සිද්ධීන් ටිකයි හොයාගන්න ඕන. එතකොට මේකේ ස්වයත්ත සිද්ධිය විදියට ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් පරායත්ත සිද්ධිය විදියට සූර්යාලෝකයේ බලපෑම වෙන්න පුළුවන්. උෂ්ණත්වයේ බලපෑම වෙන්න පුළුවන්. පරිසරයේ බලපෑම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශාකයේ පත්‍රයේ ක්ෂේත්‍රඵලයේ බලපෑම වෙන්න පුළුවන්. මේවා තමයි බාහිර විචල්යන් කියන්නේ. ඒතකොට මේවා අඳුන ගන්න ඕනේ. අඳුනගෙන පාලක පාලිත පරීක්ෂණයක් සැලසුම් කරන්න ඕනේ. එතකොට මේකෙදි සාමෝදානික කුසලතා වලට පද සංකල්ප අර්ථ දක්වන්න ඕන. එතකොට මේකෙදි සංකල්ප දෙක ඉස්සලාම අපි අඳුන ගන්න ඕන. පළවෙනි සංකල්පය තමයි සූර්යාලෝකයේ බලපෑම. දෙවෙනි එක තමයි ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ඔන්න පද දෙක සූර්යාලෝකයේ බලපෑමයි ප්‍රභා සංශ්ලේෂණයයි අඳුනගත්තා. ඊට පස්සේ අපි විචල්්‍ය පාලනය කරන්න ඕන. මෙතනද බාහිර විචල්්‍ය විදිහට ස්වයත්ත විචල්්‍ය හැර පරායත්ත විචල්්‍යයන් කෙරෙහි බලපෑම ඇති කරන අනිකුත් විචල්්‍ය. එතකොට මේක දී අපිට විචල්්‍ය පාලනයක් සිද්ධ කරන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් පාලනය කරන්න වෙයි. ජලය පාලනය කරන්න වෙයි. හරිතාප්‍රද පාලනය කරන්න වෙයි. ශාකපත්‍රයේ ප්‍රමාණය දවසේ කාලය මෙන්න මේ වගේවා අපිට පාලනය කරන්න වෙයි. ඊට පස්සේ අපි කල්පිත ගොඩනගනවා. ඒතර මේකේ කල්පිත ගොඩනැගීම සිද්ධ කරන්න ඕන දිශාභිමුඛව. ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය වෙයි. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ සූර්යාලෝකයේ මගින් වැඩි වෙයි. ඒ විදිහට අපි දිශාභිමුඛ කල්පිතය ගොඩනගනවා. දිශා අනාභිමුඛ කල්පිතයත් ගොඩනගන්න ඕන. ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය අතර ප්‍රභා සංශ්ලේෂණයයි සූර්යාලෝකය අතරයි සම්බන්ධයක් ඇත. අභිශූන්‍ය කල්පිතය ගොඩනගනවා. ප්‍රභා සංශ්ලේෂණය හා සූර්යාලෝකය අතර සම්බන්ධයක් නැත. ඊට පස්සේ අපි පරීක්ෂණය පවත්වනවා. පාලක හා පාලිත පරීක්ෂණ අන්තර්ගතව අපි පරීක්ෂණය ඔන්න පවත්වනවා. පවත්වලා ඊට පස්සේ එකතු කරගන්න දත්ත අනුව අපි තීරණය කරනවා මේ දත්ත විශ්ලේෂණය කරලා වගුගත කරලා සූර්යාලෝකය සඳහා ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය අවශ්‍ය වේ කියන එක දරුවන්ට ඔප්පු කරලා පෙන්නනවා. ඕක තමයි ඉතින් කරන්න වෙන්නේ. ඕක තමයි උතනින් අහන්නේ. සුරංග සර් දැන් සනීපද? අපේ සර් නැද්ද? ඉන්නවා සර් ඉන්නවා. ඔන්න ඕකයි සර් ඔතනින් බලාපොරොත්තු වෙන්නේ. මට තේරෙන විදියට. අර එකෙක් කිව්වලුනේ මට පෙනෙනා ලෙසට මහරජා ඉබ්බාය කියලා. ඒ වගේ තමයි දැන් මටත් පේන්නේ. එහෙම නේද සර්? හරි නේද මං කිව්වා? මේක අපි ඔය විදියටනේ කල්පිත ටික ගොඩනගලා ඊට පස්සේ ස්වයත්ත පරායත්ත සිද්ධීන් ටික අඳුනගෙන ඊට පස්සේ පාලිත ඇටුමක් සකස් කරලා ඊට පස්සේ ඒ තුලින් පරීක්ෂාව කරලා දරුවන්ට ඔප්පු කරලා පෙන්නනවා. අනිත් සාධක බාහිර විචල්යන් අපි පාලනය කරනවානේ මෙතන. කාබන් ඩයොක්සයිඩ් හිරු එළිය මේ හිරු එළිය අර අනිත් සාධක සේරම පාලනය කරනවා. පාලනය කරලා ඒවා නියතයි කියලා දරුවන්ට කියලා ඊට පස්සේ අපි පරීක්ෂණය කරලා අපි ඔප්පු කරනවා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආවල් එක අවශ්‍යයි. නැත්නම් ශාක වර්ධනය සඳහා නයිට්‍රජන් අවශ්‍යයි. යකඩ මල කෑම සඳහා මේක අවශ්‍යයි කියන්නේ. ඔක තමයි මේ අහන්නේ. සරලයි. හැබැයි ටිකක් හිතන්න ඕන. ඒකයි වෙලා තියෙන්නේ. දැන් අපේ ටීචර්ලා සේරම බය වෙලා ඉන්නේ. හදිසියක් වුණොත් සුරංග සර් අපේ තියෙනවනේ ගෲප් එක නැද්ද? ඔව් සර් ඒකනේ. ඥාන සර් නයින් නම් ඉන්නේ. බලමුකෝ. එතකොට අපේ ටීචර්ලාට ඒක තේරුණාද? ටීචර්ලා ඉන්නවද?
ටිකක් අඩු වෙලා බය වෙලා ඉන්නේ. එතකොට වගේ මේකට අද උත්තරේ වෙලා මෙන්න මේව කරපොමුද? පටන් ගන්න. ලියාගමුද? මේකට උත්තරේ ලියමුද අපි? ඔස එකක් අපි නිවැරදි උත්තරය ලියාගමු. එතකොට අපිට බලාගෙන හරි ලියා ගන්න පුළුවන් නේද? ඔව් ලියමු නේද? නැත්නම් කවුරු හරි මේ හරියටම ලියලා ඊට පස්සේ අපි ගෲප් එකට දැම්මත් කමන්නේ. මේක අපි හරියට ලියමුනේ. දැන් ක්ෂණිකව ගොඩනගා ගන්න බැරුව ලියමු. ඔව් සර් මේක අපි අපි ලියලා හෙට නෙමෙයි සවුන්දානේ. සවුන්දා දාගමු. බය වෙන්න එපා. තව අපිට කල් තියෙනවනේ. හැමෝම පොඩ්ඩක් තව ලියලා දවස් කීයක් තියෙනවද? හැමෝම ලියන්න. හොඳ එකක් හැමෝම ගමු. ලියලා ඔව් ගෲප් එකට පොඩ්ඩක් දැම්මම අපිට අර මේ ක්‍රොස් චෙක් කරලා බලන්න පුළුවන් නේ හොඳ විදියක් තෝරගන්න පුළුවන් නේ නේද? අපි තවදුරටත් කල්පනා කරලා හෙට මේකට උත්තරයක් ලියමු. බය වෙන්න එපා. මේකෙන් ප්‍රශ්න දෙකයි නේද සර් එන්නේ? මේක මේ අර පාඩම් සටහනක් කියන විදිහට අවශ්‍ය නෑනේ. මේක කියන්නේ විද්‍යාත්මක ක්‍රමයට ලියපන් කියලානේ මේක කියන්නේ. මේ ඔය ඒක එතකොට තමයි අර මේ විද්‍යා වැඩි පොතකුත් අරගෙන බලලා විද්‍යාත්මක මේ අර විද්‍යා පොතකුත් අරගෙන බලලා හොඳ උදාහරණයක් කරලා එහෙම ලියමු. ආවට ගියත් ලියන්න නැතුව. අර මේ සර් කලින් අර 9 වසරේ පොතේ පොඩ්ඩක් අර මේ ගලාගෙන යන විදිහ තිබුණා වගේ මට මතකයි. චුට්ටක් මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි පුළුවන් නම් දාන්නකෝ සර්. සුරංග සර් ළඟ තියෙනව නේද පොත? පොත නෑ මිස් මං අර ලැප් එකේ තිබිලා මං ගත්තේ මං දාන්නම් මිස් මං දාන්නම්. පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා දාන්න බෑ. ඒකට පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් වේද බලමු. මගේ ළඟ නම් පොත නෑ දැන්. දැන් ඒකේ හැබැයි දැන් මම මේ ජානක සර් දැන් මිස්ලා කියනකොට ගත්ත එකක් තමයි මිස් අර ඒකේ අර පරීක්ෂණාත්මක පියවර තියෙන එකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙන නිරීක්ෂණය. පස්සේ තමයි තියෙන්නේ ගැටලුව හඳුනා ගැනීම. උති නිරීක්ෂණයෙන් පස්සේනේ අපිට ගැටලුවක් හඳුනා ගන්න. අපි කියන්නේ අපි දැක්කට පස්සේනේ නේද? ගැටලුවක් ඔව් හඳුනා නමුත් දැන් මිස් දිගින් දිගටම කියුනේ හැම කෙනෙක්ම ගැටලුව හඳුනා ගැනීම කියන එක තමයි මිස් ඉස්සෙල්ලාම. පරිසරයේ තියෙන ගැටලුවක් හඳුනා ගැනීම තමයි එතන කිව්වේ නේද අපි හැමෝම. ඔව් හැමතැනම සර් කියුනේ. සුරංග සර් ඔව් සර්. සුරංග සර් අපි දැන් ඕක කලින් ඔය ළමයින්ට උගන්වන්නේ මේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර විදිහට මුලින් නිරීක්ෂණය තමයි නේද? ඔව් සර් ඒක තමයි දැන් මාත් ඒ එක නිරීක්ෂණය ඇසුරෙන් තමයි ගැටලුවක් ඇති වෙන්නේ. ඒ ගැටලුව හඳුනා ගැනීම වෙන්නේ. ඔව් දැන් ඒ විදිහට දැක්කමනේ සර් ගැටලුවක් ඉන්නේ. ඔව් ඔව් ඒක තමයි නේද? එහෙම තමයි එන්න ඕන. නැත්නම් අපි නිකන් හිතලා එකක් හදාගන්නේ. දැන් අර ගිනි ගොඩේක වුණත් මේ අර ඒකේ තියෙන ඔව් ඉස්සෙල්ලාම එතන නිරීක්ෂණයක් නේ වෙන්නේ ගිනි ගොඩට ඉහළින් අර ගහ සෙලවෙන එක. ඒකේ මේ මම හිතන්නේ ඉස්සෙල්ලා නිරීක්ෂණයක් එන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙත් දැන් පරීක්ෂණය කරනකොටත් ආයේ පිළිබඳ නිරීක්ෂණය කරනවානේ දැන් මේ. ඒ පරීක්ෂණය කරනකොටත් නිරීක්ෂණ ගන්නවා. එතන ගොඩක්ම අදහස් වෙන්නේ දත්ත රැස් කිරීම නේද? ඔව්. මම හිතන්නේ එහෙම තමයි. මොකද නිරීක්ෂණය තමයි මුලට එන්න ඕන කියලා මට මතකයි ඒක. නෑ මිස් මතකයි කියන්නේ හරියටම හරි. ඒක එහෙම තමයි. නමුත් දැන් මමත් ඔළුවෙන් බැහැර කියලා දැන් මිසුත් කිව්වා ජනක සර් කිව්වා දැන් අර සටහන් වලින් ගත්ත ඒවලත් කියුනේ නිරීක්ෂණ කියන එක දෙකට සහ දැන් මේක පරණ සිලබස් එකනේ. ඒ නිසා මමත් ඉතින් හිතන්නේ දැන් සිලබස් එක පරණාට ඔතන යන්නේ විද්‍යාත්මක ක්‍රමය කියන එකනේ. මේ අනේ ඒක නිසා මට හිතෙන්නේ විද්‍යාත්මක ක්‍රමයේ එකම විදිහට යන උතන නිරීක්ෂණය තමයි මුලින් එනවා. ඒ දේ නිරීක්ෂණය කරාට පස්සේනේ අපි මේ කියන්නේ ඒ ගැන හිතන්න පොළඹෙන්නේ. එතන ගැටලුවක් අපිට ඇති වෙන්නේ නිරීක්ෂණයක් වුණාට පස්සේනේ. දැන් විද්‍යාත්මක ක්‍රමය ගැන කරුණාසේන සර්ගේ පොතේ තියෙන්නේ ගැටලුව විසඳීම පිළිබඳ වූ ක්‍රමයක් විද්‍යාත්මක ක්‍රමය. මේ සාමාන්‍ය විධිමත්ව ගැටලු විසඳීමේ ක්‍රමය පහත් සඳහන් අවස්ථා ඇතුළත් වේ. ගැටලුව හඳුනා ගැනීම, විග්‍රහ කිරීම, විසඳුම් මාර්ග විමසීම, විසඳුම් යෝජනා කිරීම සහ ඇගයීම ක්‍රියාත්මක කර බැලීම. ඒක ඊටත් වැඩිය පටහැනිව තියෙනවා. ඔව් සමහර වෙලාවට ජනක සර් දැන් අර කිව්වා වගේ දැන් අපි දැන් අර මිස් කෙනෙක් එකපාරක් කිව්වේ අර අපි වචන මාරු කර කිව්වේ ඒක මේකට සමානයි මේක එකට සමානයි කියලා. දැන් මේ අපි අදහස් කරන නිරීක්ෂණයම වෙන්නත් ඇති සමහරක් වෙලාවට පොත්පත්වල තියෙන ගැටලුව හඳුනා ගැනීම කියන එක සමහර වෙලාවට නේද? එහෙම වෙන්න පුළුවන්. දැන් අපිට මේ මැඩම් දීලා තියෙන්නේ තියෙනවා විද්‍යාවේ දැනුම විමසීමේ ක්‍රමය විද්‍යාත්මක ක්‍රමයයි
විද්‍යාත්මක ක්‍රමය යොදා ගන්නා ලද විද්‍යාත්මක එනම් විද්‍යාත්මක ක්‍රමය යොදා සොයා ගන්නා ලද විශ්වය පිළිබඳ දේ වශයෙන් කෙටියෙන් පැහැදිලි කළ හැකිය. විද්‍යාත්මක විමසීමේ ක්‍රමය විද්‍යාවේ විශේෂ ලක්ෂණය වේ. විද්‍යාත්මක ක්‍රමය අනුපියවර 5කින් සමන්විත වේ. ඒකේ තියෙන්නේ ගැටලුව, සාක්ෂි රැස් කිරීම, කල්පිත ගොඩනැගීම, පරීක්ෂණයක් කිරීම, කල්පිත පරීක්ෂා කිරීම, ඊට පස්සේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. මේකේ ඔය ගැටලුව හඳුනා ගැනීම කියන්නේ ඔය අපි කියන නිරීක්ෂණය නේද? ඒකෙත් දැන් වෙනම වෙන තැනක නිරීක්ෂණය කියලා එකක් නැහැනේ. ස්වභාව ධර්මයේ පිළිබඳ ගැටලුවක් හඳුනා ගැනීම. ඒ ගැටලුව හඳුනගන්නේ අපි අර දකින්න දෙයින්. ඊට පස්සේ සාක්ෂි රැස් කිරීම. ඔව් ඊට පස්සේ තමයි සාක්ෂි රැස් කරන්නේ. දැන් ඒක අර අපේ ටීගලා කවුරු හරි මේ පරණ පොතකින් පරණ සිලබස් එකේ ඔක තිබිලා තියෙනවා. ගුරු මාර්ගෝපදේශයේ බලන්නකෝ ඔකට. මන් ළඟ නෑ ඔකට. කුෂි කර්මයේ ඔක නෑ. චුට්ටක් බලලා මේක අපි හරියට හදන්න ඕන. දැන් අර මිස්තු මැඩම් දුන්න පළවෙනි ලෙක්චර් එකේ මූලික කුසලතාවයටද මම ඉස්සෙල්ලාම ලියාගෙන තියෙන නිරීක්ෂණය කියලා සර්. ඈ මැඩම් දුන්න මූලික කුසලතා 8 යටතේ මම මුලින්ම ලියන් තියෙන නිරීක්ෂණය. ඔව්. නිරීක්ෂණයේ වර්ගීකරණය, සංනිවේදනය, අංක භාවිතය, මැනීම, කාලාවකාශ භාවිතය, අනුමිතියින් එළඹීම, පුරෝගතනය. මූලික කුසලතාවල මේක හරි. මේ විද්‍යාත්මක ක්‍රමයේ කුසලතා ටික ඕනනේ. විද්‍යාත්මක ක්‍රමයේ මැඩම් දීලා තියෙනවා මේ පිළිවෙලක් නෑ එතන. එතන එකක් දීලා තියෙනවා. උදාහරණකින් එයා කරලා තියෙන්නේ. සමාන්තර පරීක්ෂණය කියලා. ඒකෙදී පළවෙනි එක තෝරලා තියෙනවා ස්වයත්තයි පරායත්තයි විචල්යන් ටික. ඊට පස්සේ තෝරලා තියෙනවා පද සංකල්පයේ අර්ථ දැක්වීම. පළවෙනියට පද සංකල්පයේ අර්ථ දක්වලා ඊට පස්සේ විචල්්‍ය පාලනය කරලා කල්පිතේ ගොඩනගලා ඊට පස්සේ පරීක්ෂණ පවත්වලා දත්ත විවරණය හා නිගමන වලට එළඹීම කියලා දීලා තියෙනවා. හරි නේද සර්? ඒක නේද ඉතින් අනුපිළිවෙල එන්නේ. ගැටලුව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය දත්ත එක්ස්ප්‍රෙස් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි කල්පිතයක් ගොඩනගන්නේ. මෙන්න මේක තමයි හේතුවක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ඒ කල්පිතය පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒකෙන් අර්ථ දක්වනවා. ඊට පස්සේ විචල්්‍ය පාලනය කරනවා. විචල්්‍ය දෙවෙනියට විචල්්‍ය පාලනය තියෙන්නේ. මේ විද්‍යාත්මක ඒක පරීක්ෂණ පවත්වනවා. සර් මේ මෙන්න මෙතන හරියට හොයන්න. සර් මේ අර මැඩම් දීලා තියෙන විද්‍යාත්මක ක්‍රමය කියලා ඒකේ කරන අනුපිළිවෙල හරි. ඒ විදිහට තමයි අපි දැන් උගන්වනකොට කරේ. කියන්නේ ගැටලුව හඳුනාගෙන ඒ සඳහා දක්ෂ එක්ස්ප්‍රෙස් කරා. ඊට පස්සේ තමයි කල්පිතයක් ගොඩනැගුවේ. දැන් අර මොකද්ද මේ ගිනි ගොඩට උඩගෙන තියෙන ශාකයේ අතුසෙල වෙන්න විවිධ අපි උපකල්පන සහ කල්පිත ගොඩනගා ගත්තා. හරිද? ඊට පස්සේ ඒ ගොඩනගාගත් එක කල්පිතයක් පරීක්ෂා කරනවා. මෙන්න මේකෙනින්ද මේක වෙන්න පුළුවන් කියලා. හරිද? ඒ පරීක්ෂාවෙන් ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට ආපු පිළිතුර අනුව තමයි අපි මේක මෙයා මෙන්න මේක නිසායි මේක උනේ කියලා මේ කල්පිතය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ. ඒක නිසා නිරීක්ෂණය කියලා වෙනම එකක් දීලත් නෑ නේද මිස්ද? ඔය නිරීක්ෂණය කියන්නේ ගැටලුව හඳුනා ගැනීම තමයි. මමත් කියන්නේ ඒක තමයි මිස් ඔය වචනේ ඔක්කොම අදහස් කරන්නේ එකම දේ වෙන්න ඕන. අපි කර විදියට නම් එහෙමයි සර්. ඉතින් ඕක නේද සාමෝදානික කුසලතා කියලා කියන්නේ ওই ක්‍රමේනේ. විද්‍යාවේ සාමෝදානික කුසලතාවය කියන්නේ ඕකනේ. නෑ. ඔව්. මේක සාමෝදානික කුසලතා. ඉස්සලාම් පද සංකල්පයේ අර්ථ දක්වනවා. පරීක්ෂණයක ආශ්‍රිත සංකල්පයේ අර්ථකථනය කිරීමනේ විග්‍රහ කරන එකනේ කරන්නේ. ඊට පස්සේ කල්පිත නිර්මාණය කරනවා. මේකස අපිට පිළිවෙලට නම් නෙමෙයි මේ සාමෝදානික කුසලතා කියන ටික පිළිවෙලකට නේද කොහෙද දීලා තියෙන්නේ. ඊට පස්සේ පරීක්ෂණ පවත්වනවා, දාත අර්ථකථනය කරනවා. එහෙම නෙන්නේ. පද සංකල්ප නිර්වචනය,
ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ විචල්්‍ය පාලනය හරි කල්පිත ගොඩ නැගීම පරීක්ෂණ පැවැත්වීම දත්ත විවරණය. ඕක තමයි තියෙන්නේ මේ සාමෝදානික කුසලතා කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා. ඒක නේද ටීචර්? හැබැයි සර් මේක නෙමෙයි අර විද්‍යාත්මක ක්‍රමය කියන පිළිවෙල තමයි පරීක්ෂණය කරන පිළිවෙල. මෙතන තියෙන්නේ පද සංකල්ප අර්ථකථනය විචල්්‍ය පාලනය ඒව කරන්නේ කොහොමද අපි මුකුත් දාන්නේ නැතුව. ඔය විදිහමයි මැඩම් උගන්ලා තියෙන්නේ. බලන්නකො ඉස්සලාම පද සංකල්පලා කොලා ඊට පස්සේ විචල්්‍ය පාලනය කරලා ඊට පස්සේ කල්පිත ගොඩනගලා පරීක්ෂණය කරලා දත් විවරණය කරලා ඕක තමයි කරලා තියෙන්නේ. නෝට් එක බලන්නකො. ඔව් එහෙම තමයි සර්. මට මේක තේරෙන්නේ නැහැ සර්. මේක කොහෙන් හරි මේක හොයන්න ඕන. පරණ නෝට් එකක් අරගෙන විද්‍යාත්මක ක්‍රමය ඕක තිබුණු තැනවත් මට මතක නෑනේ. අපේ කාලේ 93 ඔහොම එකක් යන්තම්වත් මතකයක් නැහැ. සර් මම දාන්නම් මේ මං ගාව තියෙනවා ඒක මම දාන්නම් සර්. අනේ සර් දාන්නකෝ ඒකෙන් අපි එකක් වොනු කරගමු. හදිසි වෙන්න එපා. සර් කියන්නේ මේ ගිය මාසේ විතර වෙනකම් වගේ මේ ගයිඩ් බුක් එකක් තිබුණා ඒක මං අයින් කරුවා වගේ සර්. ගිය මාසේ විතරකම තිබුණා. දැන් ඉතින් මේ මම බලන්න සමහර වෙලාවට මම විද්‍යා පොත් ටික අයින් කරුවේ නෑ. ඒක මොකක් හරි මට මතකයි මොනවා හරි හේතුවක් නිසා එළියට ගත්ත අයින් කරන්න වගේ මම බලන්න සර්. අපි අදට අවසන් කරමු. අපි අදට අවසන් කරමුද සර් එහෙනම්? ඔව් නේ සර් එහෙනම්. ඊදාසිනේ මේ හොයන්න ඕන සර්. මේක එනවා. මේක එන්න ඉඩ තියෙනවා ගොඩාක් දුරට. අපි ඒක ආවොත් මේකට එකක් ලියමු හොඳ එකක්. ඔව් දැන් මේ ටීචර්. අපේ ප්‍රශ්නය අහලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමයට මේ ගැටලුවක් මේ අර විසඳන ආකාරය ලියන්න කියලානේ. එතකොට අපිට මේ දැන් සමෝදානිත කුසලතා කියන ඒ ටික තිබුණට ඒක අදාළ කරගෙන නෙමෙයි මට හිතෙන්නේ අපි උත්තරේ ලියන්න ඕන අර මේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර යන විදියට නේද? කොහොමද මේ කරන්නේ කියලා. දැන් අපි ප්‍රශ්නේ දීලා තියෙන විද්‍යාත්මක ක්‍රමය අනුව පාඩමක් සලසන්න සමෝදානිත විද්‍යාවේ සමෝදානිත කුසලතා කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියන එක නෙති. ඔව් හරි සර් දැන් පියවර එතකොට පහන කරමු. දැන් මෙතන අපිට මේ කියන්නේ පියවර මේ කරන්න ඕන පියවර ටික අනුපිළිවෙලින් දීලා තියෙන මේ විද්‍යාත්මක ක්‍රමය කියන එක. විද්‍යාත්මක ක්‍රමය පාත අනුපියවර වලින් සමන්විත වේ කියලා. ඔව්. දැන් අන්න එතෙන්දී මේ පිළිවෙලට තමයි මේ කරන්නේ. එතකොට දැන් අපි මේ පිළිවෙල අනුව උත්තරේ ලිව්වොත් හරි නේද? එතන දැන් පිළිවෙල අනුව අපි උත්තරේ ගොඩනගා ගන්නකොට ඔව් ගැටලුවක් හඳුනා ගන්න ඕන. අපි ඔව් භාෂා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකයේ අවශ්‍ය බව පෙන්නන ඒක ඒ ගැටලුව අවශ්‍ය බව කියන එක තමයි ගැටලුව. එහෙම නැත්නම් මේ සූර්යාලෝකයේ ඇති විට ප්‍රභා සංශ්ලේෂණය සිදුවේ කියන එක. සිදුවේ කියන එක තමයි ගැටලුව. ඒක තමයි ගැටලුව. ඊපස්සේ ඒකට දත්ත එක්ස්ප්‍රෙස් කරන්න ඕන. ඔව්. දත්ත එක්ස්ප්‍රෙස් ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකයමද බලපාන වෙන ඒවා නැද්ද? එහෙම කියලා අර ඉන්ඩිපෙන්ඩන්ට් ස්වායත්ත සහ පරායත්ත සිද්ධි ටික ගලප ගන්නනේ උතන කරන්නේ දත් එක කිරීම කියලා. මේ ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකයේ විතරයි කාබන් ඩයොක්සයිඩ් ඇයි මේ පත්‍රයේ ප්‍රමාණය ජලය එහෙම නැත්නම් පරිසරයේ දවසේ කාල සීමාව ආලෝකය ලැබෙන කාල සීමාව දවල් 12ට විතර ප්‍රභා සංශ්ලේෂණය උපරිමයිනේ පාන්දර දැන් අඩුයිනේ. එතකොට ඒවා දවසේ කාල සීමාව එතකොට කාබන් ඩයොක්සයිඩ් සාන්දනය නේද? හරිතප්‍රද ප්‍රමාණය පත්‍රයේ කඩංගු. එතකොට ඔය වගේ ඒවා අපි අඳුන ගන්නවා. ඒක තමයි උතන මේ දත් එක්රැස් කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ කල්පිතේ ගොඩ නගනවා. කල්පිතේ ගොඩ නැගීම කියලා ගන්න වෙන්නේ අපිට එතන මේ අර දිශාභිමුඛ දිශා අනභිමුඛ විදිහට නේද? මේ කල්පිතේ ගොඩ නගන්න.
ආකාර තුනක් තියෙනවා. දිශාභිමුඛව අපි කොට නගනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකයේ මගින් වැඩි වේ. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකය අවශ්‍ය වේ. කල්පිතේ කොට නැගුවා දිශාභිමුඛව. අනිත් කල්පිතේ කොට නගනවා ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. අනිත් එක කියනවා මේ දෙක අතර සම්බන්ධයක් නැහැ කියලා. ඊට පස්සේ අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණය කරන්න අපිට පාලක පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. පාලක පරීක්ෂණයක් කරලා අනිත් ඒවා පාලකයේදී අපි මොකද කරන්නේ? පාලිතයේදී එකතු කිරීමක් හෝ ඉවත් කිරීමක් කරන්න පුළුවන්. පාලක පරීක්ෂණයේදී කිසිදු වෙනස්කමක් කරන්නේ නැහැ. එහෙනම් අපි පාලිතයේ අනිත් ඒවා සියලුම ඒවා බලපෑම් පාලකයේ මේ කිසිම දෙයක් අපි වෙනස් කරන්නේ පාලිතයේදී මේවා පාලනය කෙරුවා කියලා අපි උපකල්පනය කරනවා. උපකල්පනය කරලා මේ පරීක්ෂණය කරනවා. පරීක්ෂණය පවත්වලා මේ පරීක්ෂණ දෙක අතර වෙනස්කම් අරගෙන එකම සාධකයේ මෙන්න මේ සූර්යාලෝකය කියන එකට ඔප්පු කරගන්න පුළුවන්. අනිත් ඒවා අපි පාලනය කරපු ඉඳලා පාලකයෙකුයි පාලිතයෙකුයි ආශ්‍රයෙන් යන්නේ ඒකයි. පරීක්ෂණ පවත්වන්න ඕන. පාලක පරීක්ෂණය හා පාලිත පරීක්ෂණය අන්තර්ගතව තමයි පරීක්ෂණය සැලසුම් වෙන්න ඕන. පාලකෙන් අපිට කියන්නේ පාලකයට කිසිම එකතු කිරීමක් කරන්න බෑනේ අපිට. පාලිතයට තමයි අපි එකතු කිරීමක් කරන්නේ. ටීචර්ලාට මතකද මේ පාලක පාලිත පරීක්ෂණ? දැන් අපි මෙතන ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය බව පෙන්වනවා නම් අපි පාලක පරීක්ෂණයේ විදිහට ගන්න අර ශාක පත්‍රයක් කළු කඩදාසියකින් වහලා තියෙන එකනේ. එතකොට සූර්යාලෝකය නොදී ගන්නෝ ඒක. ඔව්. ඒක චුට්ටක් විස්තර කරන්න ඕනේ ඉතින්. ඔක චුට්ටක් මට කියන්න මට චුට්ටක් දැන් මතකේ අමතක වෙලා තියෙන්නේ ගැන. දැන් අපි ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකයේ බලපානවා කියලා පරීක්ෂණය. දැන් ඒතකොට පාලක පරීක්ෂණයට අපි ගන්නෙ මොකද්ද? පාලක පරීක්ෂණයට ගන්න අර පාලනය කරන සූර්යාලෝකය කියන අපි පරීක්ෂා කරන්න ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය බව පෙන්වන එක සූර්යාලෝකය නොදී කරනවා. ඒක තමයි සූර්යාලෝකය පාලනය කරනවා. හරිද? ඒකෙදී අපි කරන්නේ සූර්යාලෝකය පාලනය කරන්න ශාක පත්‍රයේ කළු කඩදාසියකින් හොඳට ආවරණය වෙන්න මේ වහනවා. වහලා ඊට දැන් අය හොඳට සූර්යාලෝකය ලැබෙන ස්ථානයක ශාකයකින් ශාක පත්‍රයක් කරන් තමයි කරන්නේ. එතකොට ඒක අපි කිසියම් පැය ගාණක් වහලා තියෙනවා. වහලා තියලා අර එතකොට එකක් කොලේ වහලා තිබුණා අනිත් එක කොලේ වහලා තියන්නේ නැතුව සූර්යාලෝකය හොඳට වැටෙන්න ගන්නවා. ඒක තමයි එතකොට අපේ මේ පාලිත මේ කියන්නේ මොකද පාලක පරීක්ෂණය මේ පාලිතයටමයිනේ. ඔව්. මම ඉතින් දැන් කියන්නම් හරි. පාලිතයි කියන එක තමයි කන්ට්‍රෝල් කියන්නේ. ඔව් පාලිතයි පාලකයි. හරිද? ඔව්. එතකොට දැන් මේ එක පාලිත ඇටෝම කන්ට්‍රෝල් කියන එකනේ කන්ට්‍රෝල් කරන්නේ පාලිත ඒක. ඔය ඒකට තමයි අර ශාක පත්‍රය වහලා තියන්නේ. නෑ. පාලකය කියන්නේ ආලෝකය ලැබෙන්න සලස්වන්නේ. පාලිතයට තමයි එකතු කරන්නේ. පාලිතයකට තමයි ආලෝකය ලැබෙන සලස්වන්නේ. පාලක ඇටෝමට අර කොලේ වහලා තියෙනවා. ඊට පස්සේ අරගෙන මේ පිෂ්ඨ පරීක්ෂාවක් කරලා තමයි බලන්නේ. පිෂ්ඨේ නිෂ්පාදනය වෙලා තියෙන සූර්යාලෝකයෙන් ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා කියන එක පිෂ්ඨේ නිෂ්පාදනය වෙලා නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ කියන එක. එහෙම තමයි බලන්නේ නම් ඒකේ. දැන් එතකොට අපේ අර මේ උපකල්පනය හරියන්න නම් තව පරීක්ෂාවක් කරලා මේ කියන්නේ මොකද්ද උපකල්පනයනේ මොකද්ද මේ කල්පිතය ඔය ප්‍රභා සංශ්ලේෂණයනේ. හරි. අපි එහෙම ගන්නවා මේ x කියන පෝර වර්ගයේ බලපෑම. ඒකේ පාලකයයි පාලිතයයි මට කියන්න. එතකොට පාලකය වෙන්නේ පෝර නොයොදන එක. පාලිත කියන්නේ පෝර දාන එක. එකකට පෝර දාලා බලනවා අනිකට පෝර නොදා බලනවා වර්ධනය. එතකොට සතියක් විතර තියලානේ බලන්න ඕන. පෝරේ දු එකේ
ශාකයේ වර්ධනය වෙලා නම් පොහොර යෙදුනේ නැති එකේ ශාකයේ වර්ධනය අඩු නම් පොහොරවල බලපෑමක් ඇති කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි එතෙන්දී උපකල්පනය කරන්න ඕන අනිත් සියලු සාධක නියතව පවතිනවායි කියලා. ඒ සාධක වලින් බලපෑමක් නැහැ කියන එක. ඔව් ඔව්. විශේෂ බලපෑමක් දෙකෙන් එකකටවත් උනේ නැහැ කියන එක උපකල්පනය කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඔව්. නෑ පැහැදිලි. අපි දැන් හෙට මේකට උත්තරයක් මේ හෙට නෙමෙයි සෞන්ද උත්තරයක් ගොඩනගමු. ගොඩනගා ගන්න පුළුවන් දැන් අදහසක් ආවා. ඒ මේ සුරංග සර් පුළුවන් නම් ට්වීට් එකයි එක හොයා ගන්න. හරි සර් හරි. YouTube බලන්න. ඒ දර්ශනයේ ඉමේජ් හරි පොඩි ඈත් කැන්සර් අපිට චුට්ටක් මේ 7:00 වගේ දැම්මොත් වැඩිද දවල්? අමන්නේ මට සමාවට දාන්න නම් හතට හරි දාන්න නම් හොඳයි. ඒක නැත්නම් ඒ වෙලාවට දාන්න සුරංග සර්ට දෙපැත්තටම බැලන්ස් වෙන්න 7ට විතර බැරි වෙයිද සර්ට අමාරුද 7ට? තමත් නෑ සර් එහෙම මොනවද වෙන්නේ නැහැ. අවුලක් නෑ අනිත් අයටත් අපහසු නම් අවුලක් නෑ. තව දවස් දෙකක් විතරනේ කොහොමද අපි මේක කරන්නේ සර් නේ? ඔව් දවස් දෙකක් විතර කරන්නේ. ඊට පස්සේ අපි බලමු අනිත් එක බයොලොජි එක. හරි සර් එහෙනම් අපි 4 දාගමු. කමක් නෑ නේද? හොඳයි. දැන් අපි හරි. හරි එහෙනම් අපි ලීව් වෙනවා. Thank you. අද ගොඩාක් සර් ගොඩාක් සුළු දිලාශනෙමි හැමෝටම ගොඩාක් සුළුයි. හරි. පුළුවන් නම් ඉස්සර හැමෝම මේ පොඩක් උත්තරයක් ලියලා දෙන්න හැමෝම ඔව් මේක පොඩ්ඩක් ගන්න